SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමන GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් නව sunlight sakura දැන් දික්කල් පවතින sakura මල් සුවඳින් අද 2020 නොවැම්බර් 26 බ්‍රහස්පතින්දා ආරක්ෂක අමාත්‍යාංශයේ ජනපති යටතට සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි. චමල්ට රාජ්‍ය අමාත්‍ය ධුරයක්. PCR වාර්තාවට පෙර පාසල් පැමිණි සිසුවෙකුට කොවිඩ්. කල්මුනේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සතියක් වසා දැමි. අපොස සාමාන්‍ය පෙළ පැවැත්වීමේ තීරණය ඉදිරියේදී. කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමේ යෝග්‍යතම පරීක්ෂණය ඇන්ටිජන් බව මහාචාර්ය මලික් පීරිස් කියයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරන රාත්‍රයේ 10 පුවත් ප්‍රකාශයේ සමගින්. ආරක්ෂක සහ තාක්ෂණික අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට පවරාගත් බව ජනාධිපති මාත්‍යාංශය අද නිවේදනය කළා. ඒ අතර අද තවත් අමාත්‍ය දිවුරුම් දීම් දෙකක් ජනාධිපතිවරයා ඉදිරියේ සිදු වුණා. රාජ්‍ය අමාත්‍ය රියා අද්මිරාල් සරත් වීරසේකර මහතා නව කැබිනට් අමාත්‍ය ධුරයක දිවුරුම් දුන් අතර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා තම විෂයට අමතරව තවත් රාජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරුම් දුන්නා. The big story. රාජ්‍ය අමාත්‍ය රියා අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේදී ඒ අනුව වීරසේකර මහතා යටතේ පවතින මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහා ශ්‍රී ලංකා පොලිසිය, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව යන ආයතන ඇතුළත් වනවා. මීට පෙර ශ්‍රී ලංකා පොලිසිය පැවතියේ චමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේයි. මෙම නව දිවුරුම් දීමත් සමග 26ක්ව පැවති කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ යනවා. නව කැබිනට් අමාත්‍ය ධුරය බාර ගැනීමත් සමග රියා අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙතෙක් දැරූ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරය පුරප්පාඩු වන අතර ඒ අනුව පවතින රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 39ක්. මේ අතර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ඒ මහතා අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරය දැරූ අතර අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය වෙනුවට රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය ඒ මහතා යටතට පත් කෙරෙනවා. මීට අමතරව චමල් රාජපක්ෂ මහතා තවදුරටත් වාරිමාර්ග කැබිනට් අමාත්‍ය ධුරයද කටයුතු කරනු ඇති. නව අමාත්‍ය ධුරයට පත් වූ රියා අද්මිරාල් සරත් වීරසේකර මහතා අද දහවල් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපතිතුමාට මේ වගකීම බාර දුන්නේ ලංකාවේ ඉන්න සමස්ත ජනතාවටම කිසිදු බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදන්න කියලා. ඉතින් ඒ වගකීම මම ඇත්ත වශයෙන්ම සිතින්ම බාර ගන්නවා. ඒ වගකීම නිතාම හොඳින් ඉටු කරනවා. පොලිසිය මහජන හිතවාද මහජනයා තුළ විශ්වාසයක් නැගෙන සානයක් බවට ආයතනයක් බවට පත් කරනවා. මගේ විෂයපතේ තියෙන්නේ අනිවාර්යයෙන්ම පාතාලය නවත්තන එක සහ කුඩු නවත්තන එක. මේ දෙක අනිවාර්යයෙන්ම අපි ඉදිරියේදී කරනවා. පාතාලයට සම්බන්ධ වෙලා තියෙන අය ඉන්නවා නම් එයාට අපි ආරාධනා කරනවා යහපත් සමාජයට ඇවිල්ලා ඒ තමාගේ එදිනදා කටයුතු කරන්න කියලා. මොකද ඉදිරියේදී ජනතාවට බියෙන්සකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හදන්න නම් ඇත්ත වශයෙන්ම අපි පාතාලය සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි. කුඩු දද්ද ඉවත් කළ යුතුයි. ඒ වගේම තමයි අන්තවාදය සහ ත්‍රස්තවාදයට ඉඩ දෙන කාටවත් අපි කිසිම සමාවක් දෙන්නේ නැහැ. The big story. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් වෙජි ක්‍රැකර් crunchy veggie තවත් COVID-19 ආසාදිතයන් 342ක් අද පස්වරුවේ හඳුනා ගැනුණා.
ඒ අතර තවත් COVID-19 මරණ දෙකක් ඊයේ දිනේ වාර්තා වීමත් සමග මෙරට COVID මරණ 96 දක්වා ඉහළ ගියා. COVID-19 වෛරසයෙන් ඊයේ මියගිය දෙදෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්. ඉන් එක් අයෙකු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය පසුගිය 23 වනදා කොළඹ ජාතික රෝහලේදී මිය ගියා. මරණයට හේතුව වී ඇත්තේ COVID-19 ආසාදනය සමග ඇති වූ අධික රුධිර පීඩනයයි. ඊයේ මියගිය අනෙක් පුද්ගලයා පන්නිපිටියේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු පෙඹුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබුණා. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග ඇති වූ උග්‍ර අක්මාරෝගී තත්ත්වයක්. මේ අතර ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 502ක් හඳුනා ගැනුණා. ඊයේ දිනේත් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 262ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයන් ගණන 90ක්. ඊයේ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46 දෙනෙකු වාර්තා වුණා. සෙසු ආසාදිතයින් 47 දෙනා වාර්තා වන්නේ දිස්ත්‍රික්ක 9කින්. මේ අතර විවිධ ප්‍රදේශවලින් තවත් ආසාදිතයින් 57 දෙනෙකුද ඊයේ හඳුනා ගැනුණා. PCR පරීක්ෂණය සඳහා පුද්ගලයෙක්ව යොමු කරනකොට අපි දත්ත පත්‍රිකාවක් එකතු කරගන්න බෑ. රෝගියාගේ නම ගම වයස තියෙන රෝග කොයි කලාපයෙන්ද ලිපිනය කියන දේවල් ඉදිරිපත් කරන්න ඕනේ. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දිගින් දිගටම කියා සිටියා මේ සඳහා නිල පත්‍රිකාවක් නිකුත් කරන්න. කොරෝනා වෛරසයේ PCR පරීක්ෂණය කිරීම සඳහා නිල පත්‍රිකාවක් නිකුත් කරලා නැති නිසා විවිධ අංශ විවිධාකාරයේ වූ පත්‍රිකාවල තමයි මේ රෝගී දත්ත ටික එකතු කරලා මේ සාම්පලය සමග එවන්නේ. ඒක නිසා අපි ආයෙත් කියනවා මේ විශේෂයෙන්ම රෝගියාගේ මූලික විස්තරත්, පදිංචිය පිළිබඳ විස්තරත්, එතුමාගේ ගැවසීම පිළිබඳ විස්තරත්, බෝඩ රෝග තිබේද නැද්ද යන කියන කරුණු ටික සඳහන් වෙච්ච සාම්පලය සමග එවිය යුතු දත්ත පත්‍රිකාව නිල පත්‍රිකාවක් නිර්මාණය කර සියලුම ආයතනවල මේ පරීක්ෂණ සඳහා යනකොට එවැනි පත්‍රිකාවක් එවන්න කියලා. එමෙන්ම හුදකලා කර ඇති වනාත මුල්ල හල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් අද විරෝධතාවක නිරත වුණා. ඒ රුපියල් 5000 දීමනාව ලැබුණත් භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි වීම නිසා ගැටලු රැසකට මුහුණ දී ඇති බවට පවසමින්. රුපියල් 5000 විතරයි දීලා තියෙන්නේ. කනවාද බොනවාද කියලා කවුරුත් කරන්නේ නැහැ. එළියට යන්නේ නැහැ. පසුව බොරැල්ල පොලිසිය නිලධාරීන් පැමිණ තිබිරිගස්සයාය ප්‍රාදේශීය ලේකම්වරයට දැනුම් දී ගැටලුවලට විසඳුම් දෙන බව පැවසීමෙන් පසු පිරිස විසිර ගියා. උඹේ 5000 හම්බුණාද? 5000 නෑ. දැන් මාළ බඩු ගන්න විදිහට දැන් මේක ඇතුලේ බඩු ඇවිල්ලා මාර විදිහට ගණන් වෙච්ච. ඒ කියන්නේ ඇවිල්ලා මේ පොල්තේ බෝතලේ රුපියල් 500. දැන් මිනිස්සු ඇවිල්ලා ඒක බලනවා නම් ගොඩාක් හොඳයි. අද හාල් කිලෝ එක රුපියල් 200යි. එතකොට ඇවිල්ලා මිනිස්සුන්ට මේ 5000 දුන්නා මිනිස් එක පවුලේ 10 දෙනා ඉන්න ගෙවල් තියෙනවා. එතකොට මේ 5000 දවස් දෙකකින් ඉවරයි. මිනිස් එක්ක අපිට සතුටේ බඩු එවන විදිහට මොකක් හරි කියලා එක්ක මේ ඔය වියලි ආහාර මල්ලක් හරි මිනිස්සුන්ට දෙනවා නම් ලොකු දෙයක් මේ මිනිස්සුන්ට. හලාවත වැල්ල ප්‍රදේශයේ ග්‍රාම සේවාව සම් 4ක සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ හලාවත නගර සීමාවට අයත් උතුරු වෙරළබඩ, කුරුසපාඩුව, දකුණු වෙරළබඩ සහ එගොඩවත්ත යන ග්‍රාම සේවාව සම්වලට මෙලෙස සංචරණ සීමා පනවා ඇති බවයි. මේ අතර පසුගියදා සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව අටලුගම ප්‍රදේශයේ තවත් 22 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. එමෙන්ම එම ප්‍රදේශයේ අද සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලින් තවත් 6 දෙනෙකුට COVID වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඒ අනුව අටලුගම ප්‍රදේශයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 164ක්. එමෙන්ම අදත් අටලුගම අලුතියාව ප්‍රදේශයේ ඩ්‍රෝන යානා මගින් නිරීක්ෂණය කෙරුණා. අටලුගම ප්‍රදේශයේ ඇතැම් පිරිස් PCR පරීක්ෂණ මගහරමින් සිටින බවට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද චෝදනා කළා. අද වෙනකොට සෞඛ්‍ය අංශවලට සහ ආරක්ෂා අංශවලට දැඩි අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. මේ අටලුගම ප්‍රදේශයේ අපේ සහෝදර මුස්ලිම් ජනතාව මේ PCR පරීක්ෂණවලට නොපැමිණීමේ හේතුව. ඉතින් මේ ජනතාව මේ ගැටලුවෙන් මුදවා ගන්න නම් කරන්න තියෙන එකම දේ තමයි අපි ආරාධනා කරනවා මේ අටලුගම ප්‍රදේශයේ මේ මුස්ලිම් නායකයින්ට අදට වඩා මීට වැඩිය උනන්දුවක් දක්වලා තමන්ගේ සහෝදර මුස්ලිම් ජනතාව මේ PCR පරීක්ෂණ සඳහා යොමු කරන්නට කියලා. එමෙන්ම රත්නපුර පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරියෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය දිනවල සේවයට වාර්තා කර නොතිබූ බවයි.
කෙසේ වෙතත් ඔහු පසුගිය 14 වනදා රත්නපුර පොලිසියේ සේවය කරන තම බිරිඳට දිව ආහාර රැගෙන එහි පැමිණ තිබෙනවා. ඒ අනුව අද දින රත්නපුර පොලිසිය 8 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. පොලිසියේ මේ වන විට ආසාදිතයින් 1123ක් වාර්තා වී තිබෙනවා. මේ 1123න් මේ වන විටත් 600කට ආසන්න පිරිසක් සුවය ලබා ගොස් තිබෙනවා. දැනට 450කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටින්නේ. මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 21811ක් දක්වා ඉහළ ගියා. ඉන් 15816ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5899ක්. This is a news alert from Ada Verana 24. මෙන්න දැන් ලැබුණු පුවතක්. තවත් COVID-19 ආසාදිතින් 211 දෙනෙකු අද පස්සරුවේ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් චවේන්ද්‍ර සිල්ලා මහතා පවසනවා. ඒ අනුව අද දිනේදී පමණක් වාර්තා වූ COVID ආසාදිතින් සංඛ්‍යාව 553ක්. මේ සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 22,022ක් ලෙස ඉහළ යනවා. This is a news alert from Ada Verana 24. වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ පාසලක 12 වන ශ්‍රේණි ඉගෙනුම ලබන සිසුවෙකුට COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. පසුගිය අගහරුවාදා සිදු කළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට පෙර සිසුවා පාසලට පැමිණ තිබුණත් බලධාරීන් සිසුවාට පාසලට ඇතුළු වීමට අවසර දී නැහැ. මේ අතර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නියමිත දිනට පවත්වන්නේ දැයි ඉදිරියේදී සලකා බලන බවයි. කොවිඩ් වසංගතය හමුවේ පාසල් ආරම්භ වී අදට දින 4ක්. පළමු දිනේදී පාසල් ළමුන්ගේ පැමිණීම 34% තිබූ අතර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ ඊයේ එම අගය 51% ලෙස සටහන් වූ බවයි. ඉතින් මේකෙන් පේන්නේ ඉල්ලීමක් තියෙනවා. දිගින් දිගටම පාසල් වහලා දානවා කියන්නේ ඒ ශිෂ්‍යයන්ගේ ජීවිත දරුවාගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය තිබෙන්න ඕනේ. හැබැයි ඒ වගේම දරුවාගේ අනාගතය මේ දෙකම සැලකීමට භාජනය කරලා තමයි අපි තීරණ ගන්නෙ. මේ අතර වටවල කුයිල්වත්ත දමිළ විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ සිසුවෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව අද හඳුනා ගැනුණා. ඒ අහඹු ලෙස ගෙනගත් හේන කළුගල පොලිස් මුරපලේදී සිදු කළ PCR පරීක්ෂාවකදී. එම සිසුවා අහඹු PCR පරීක්ෂණයට ලක්ව තිබුණේ සිය මිත්තනිය සමග මව සහ පියා පදිංචිව සිටින කොළඹ ඔරුගොඩවත්තේ නිවසට ගොස් යලි නිවසට පැමිණෙමින් සිටින අතරතුරදී. කෙසේ වෙතත් PCR පරීක්ෂණ වාර්තාවට පෙර කොවිඩ් ආසාදිත සිසුවා ඊයේ පාසලට පැමිණ තිබෙනවා. නමුත් විදුහල්පතිවරයා සහ ආචාර්ය මණ්ඩලය විසින් ඔහු පාසල තුළට ගෙන තිබුණේ නැහැ. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහු යහළුවන් සමග පාසල් ගේට්ටුව අසල කතාබස් කරමින් සිටීම හේතුවෙන් සිසුන් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බවයි. මේ අතර රත්නපුර කිරියල්ල එල්ලාවල පහළගම විද්‍යාලයේ 9 වන ශ්‍රේණිය සිසුවෙකුගේ මවකට කොවිඩ් ආසාදනය වීම නිසා එම පාසල දින 10කට වසා දැමීමට පියවර ගැනුණා. මේ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවේ කල්මුණේ අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් හෙට සිට සතියක් වසා දමන බවයි. පෞද්ගලික 24 වෙනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ වෙබ් අඩවියේ පළ කරලා තියෙන්නේ. මේ වන විට රටේ COVID-19 වෛරසයේ තෙවන මට්ටමට පවතින බව COVID-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්යසාධක බලකායේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළයි කියලා. එතකොට දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්මයාගේ නිර්ණායක අනුව COVID තුන්වෙනි මට්ටමේ ඉන්නවා නම් පාසල් වහන්න ඕනේ. එතකොට අපි අහනවා මේ දෙකේ ඇත්ත මොකද්ද? අපේ ගම්බද පාසල් 3000කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ළමයි 100ට අඩු පාසල්. බස්නාහිර වහලා තියනවා වගේ ඒ ගමේ අහිංසක දරුවගේ පාසල වහලා ඉගෙන ගන්න තියෙන අයිතිය නැති කරන්න කියලාද මේ ගුරු වෘත්තීය සමිති වල සමහර අය කියන්නේ. අධ්‍යාපනයේ ළමයින්ගේ අනාගතය ඒ සම්බන්ධයෙන් දේශපාලන තීරණ ගැනීමට අපි කිසිසේත් ඉදිරිපත් වන්නේ නැහැ. සාමාන්‍ය පෙළ විභාගේ 18 වෙනිදා පටන් ගන්නකොට ඇතම් දිස්ත්‍රික්කවල විතරයි පාසල් පැවැත්වෙන්නේ. එතකොට මේ සිසුන්ට ඒගොල්ලෝගේ අයිතිවාසිකමක් කඩ වෙනවා නේද? කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්කවල හා දිවයිනේ සෙසු ප්‍රදේශවල හුදකලා කරන ලද පොලිස් වසම් තුළ තිබෙන පාසල්වල ශිෂ්‍යයන් සාමාන්‍ය පෙළ පන්ති ආරම්භ කිරීමට බැරි නම් එතකොට අපිට සලකා බලන්න වෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ කල් දැමීම උචිතද කියලා. දැන් තියෙන දින ජනවාරි 18 ඉඳන් 27 දක්වා. ඒක ඒ විදිහටම තියාගන්නවාද එහෙම නැත්නම් යම්කිසි වෙනසක් අවශ්‍යද කියන තීරණය ගැනීමට සිදු වෙනවා තව සතියක් විතර බලලා.
කොවිඩ් ආසාදිතයෙක් රෝග ලක්ෂණ පෙන්වීම ආරම්භ කළ දින සිට දින 10ක් ගත යාමෙන් පසු ඔහුගෙන් වෙනත් අයෙකුට වෛරසය ආසාදනය වීමේ හැකියාවක් නැතැයි හොන්කොන් විශ්වවිද්‍යාලයේ වෛරස වේදය පිළිබඳ අංශයේ ප්‍රධානී මහාචාර්ය මලික් පීරිස් මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රෝගය තවත් අයෙකුට ආසාදනය කිරීමේ හැකියාව ඇති ආසාදිතින් හඳුනා ගැනීම සඳහා වඩාත් යෝග්‍යතම පරීක්ෂණය වන්නේ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණය වන බවයි. ලංකා කායික රෝග විශේෂඥවරුන්ගේ සංගමය අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කර තිබූ විද්වත් සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මූලික වෛද්‍ය උපාධිය ලබාගත් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් වන මහාචාර්ය මලික් පීරිස් මහතා අද වන විට ලෝකයේ වෛරස් වේදය පිළිබඳ විද්‍යාඥයින් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි කර ගැනීමට සමත්ව තිබෙන විද්‍යාඥයෙක් වනවා. ලොව පිළිගත් විද්‍යාත්මක සංගරා සඳහා පර්යේෂණ පත්‍රිකා 600කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර ඇති මහාචාර්ය මලික් පීරිස් මහතා ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින්ගෙන් සැඳුම්ලත් බ්‍රිතාන්‍යයේ රාජකීය සමාජයේද සමාජිකයෙක්. 2003 වසරේදී පැතිර ගිය SARS වෛරසය හඳුනා ගැනීම සහ එම වසංගතය පාලනය කිරීම සඳහා මහාචාර්ය මලික් පීරිස් මහතා සිදු කළ කාර්යභාරය ලොව පුරා විද්‍යාඥයින්ගේ පැසසුමට ලක් වූ අතර ඔහු 2015 වසරේ මැද පෙරදිග කලාපයේ පැතිර ගිය MERS වෛරසය සම්බන්ධයෙන් කෙරුණු පර්යේෂණ සඳහාද සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා. ඔහු වර්තමානයේදී හොංකොං විශ්වවිද්‍යාලයේ සමාජ සෞඛ්‍ය පිළිබඳ විද්‍යායතනයේ වෛරස අධ්‍යයන විද්‍යාව පිළිබඳ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින මේ මහතා පසුගියදා ලංකා කායික රෝග විශේෂඥවරුන්ගේ සංගමය සංවිධානය කර තිබූ සාකච්ඡාවකට එක් වුණා. This new disease has created a huge amount of fear, uncertainty, and anxiety among the general public. The false science and myths created around the virus and propagated on social media have made things worse. Today, to address these issues and to educate us on the science behind COVID-19, we have with us a world-renowned expert on the subject, Professor Malik Peiris. On behalf of the Ceylon College of Physicians, I welcome you to this program. Now, in terms of transmission, it is also important to understand that most of the transmission takes place, or it's estimated that about 44% of transmission from one person to another takes place before the person has symptoms. And then after that, within the next 3 or 4 days, there is transmission. But after day 5, day 6, day 7, as you can see from that graph, the extent of transmission very rapidly decline. Let's move on to how to diagnose COVID-19. PCR is the test that we are most familiar with. How does PCR work and what are the limitations of this test? So if we just compare RT-PCR and the antigen test, PCR is associated with amplifying the virus nucleic acid. The sensitivity is quite high. But then if you correlate it with infectious virus, because infectious virus is associated with quite high virus load in the patient specimens, then the correlation with PCR is low. In other words, not every person, not every test of PCR positive means that the person is having infectious virus. Because the antigen test is somewhat less sensitive than PCR, it picks up those patients with high viral load. So the correlation of the antigen test with infectiousness is much better. The antigen test, some of the early versions of these antigen tests were not very good. But the more recent ones, particularly the ones that have been approved by WHO, are much better. So I think we need to be able to use both of these for the right purposes. Could you tell us a little bit more about when and on whom these tests should be used? Because of the sensitivity of PCR, if you have a patient who is sick, who you want to diagnose, then PCR is probably the method of choice. Having said that, if you really want to make a very quick decision and the nearest PCR is, 50 miles away, and the antigen test may give you a faster result. So you have to judge that. On the other hand, when you're trying to control transmission and you're trying to identify people who are most infectious, for that purpose, the antigen test would be quite satisfactory because that test is rapid but also will pick up the most infectious patients. It is possible to be PCR positive but not be infective to others. Can you explain this? Right. So as I said before, the PCR test detects not the whole virus particle, not the infectious virus particle, but the virus genetic material. So the genetic material of the virus can remain present for quite a long time after the virus is no longer
infectious. So because of that, now WHO has changed its recommendations and basically says that for asymptomatic and mild patients, after 8 to 9 to 10 days, the patient is not infectious. So you don't even have to do a PCR because the PCR may be positive, but that does not necessarily mean that the patient is infectious. I showed that from the epidemiological, the contact tracing studies, it's very clear that by day 5, day 6, after onset of symptoms, there is no further transmission. නීතිපති සිදු කළ ඉදිරිපත් කිරීම් පිළිගනිමින් චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණය මහවිරු සැමරුම් පැවැත්වීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. පොළොන්නරුවේ තඹාල හා වෙහෙරගොඩයා යන ප්‍රදේශවලදී වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ වනජීවි නිලධාරීන් අතර ඊයේ උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා. ඒ අමාත්‍යවරයා විසින් පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සංවේදී කලාපයක වගා කටයුතු කිරීමට හා කිරිගවයින්ට තෘණ ආහාරයට ගැනීමට ඉඩ ලබා දීමේ තීරණය සම්බන්ධයෙන් මම කියන්නේ මේ ඔක්කොම නීති පොත් උළු කියන්නේ කරන්න බෑ වයින්නවා. හරි මේ මේගොල්ලන්ට යන්න එන්න හරක් අයිතිකාර කවුද අඳුරන මොකක් කරේ අඳුරු කොට දීලා යන්න එන්න. සර් ජාතික රක්ෂිතයක් වශයෙන් ගැසට් කරලා තියෙන්නේ රටේ අවශ්‍යතාවයට. එතකොට ජාතික රක්ෂිතයකට තර හරක් දානවා නම් මිනිස් ක්‍රියාකාරකම් වැඩක් නෑ. සර් එකක් කියන්න. මම මේ තොත්ත බබෙක් නෙමෙයි මෙතන ඇවිල්ලා ඉන්නේ. තොත්ත බබෙක් කියලා තමයි. නෑ සර් එහෙම ගන්න බෑ. ඉන්නේ. දුවක්කු දෙක තුන තියන් ඉන්නේ හරක් ගාල් වල සර්. අපි මේ රාජකාරියක් කරන්නේ අපිට බින්දුවක්වත් කැමති නෑ මේක ගන්න දෙනවට. මේවා ජාතික අපරාධ. අපි මැරුවත් අපි මේ රස්සාව කරා යමින් කරන්නේ. මොකක්ද තීන්දුවක් ගත්තා? නෑ නෑ මිනිස්සු කියනවා. මේ නවත්තන්න නෑ සර් තීන්දුවක් ගත්තා නෑ නේද මේක හරි තීන්දුවක් ගත්තා. අපි තීන්දුවක් ගන්න සාකච්ඡා කොළඹ ගෝල්ෆේස් පිටියේ අද උදෑසන ව්‍යායාමවල නිරතව සිටින අතරතුර මියගිය කොල්පිටිය පොලිසියේ අපරාධංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් වැළඳී නොමැති බව අද පස්වරුවේදී සිදු කළ PCR පරීක්ෂණයකදී තහවුරු වී තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි මහනුවර හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ අයවැය අද 21-14ක් ලෙස වැඩි ඡන්ද 7කින් පරාජයට පත් වුණා. ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන් 6 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්. එම පුවතත් සමගින් අද දෙරන රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.